අයිබෝවන් පුතේ රයිට් අපි අහපව සම්බන්ධ වෙන්නේ වත් එක්ක ඔයාගේ පස්වෙනි විෂය ඒකකයේ ඒ කියන්නේ පස්වෙනි පාඩම ගිණුම් කරන සමීකරණය කියන කොටස ගිණුම් කරන සමීකරණය කියන කොටස සාකච්ඡා කරන්න. දවා මේ දක්වා ඉගෙන ගත්තේ 4 වෙනි කොටසේදී ගිණුම්කරණය කියන එක හඳුනා ගැනීම සහ ඒහි සංකල්ප කීපයක් වත්කම් වගකීම් ආදායම් වියදම් හිමිකම් කියන අයිතමයන් පිළිබඳව අපි පුළුල් අධ්‍යයනයක් කළා පහුගිය සාකච්ඡාවලදී. පුතේ අද දවසේ මම යනවා මේ ගිණුම් කරන සමීකරණය කියන කොටස සාකච්ඡා කරන්නවත් එක්ක. මේක දන්න දරුවෝ ඉන්න පුළුවන් පන්තිය තුල මේක තමයි ඔයාලට ගොඩක්ම වටින්නේ. මේ ගිණුම් කරන ක්‍රියාවලිය ඉස්සරහට ඉගෙන ගන්න යනකොට මේ ගිණුම් කරන සමීකරණයට විවිධ ගනුදෙනු වල බලපෑම ගැළපීම කොහොමද කරන්න කියන එක තමයි ඔයාගේ විභාගෙට අහන එක ප්‍රශ්නයක්. ඔයාගේ උසස් පෙළ මට්ටමේදී මේ ගිණුම් කරන සමීකරණයට ගනුදෙනු ගැළපීම අහනවා ඔයාගේ. ඒ තරම් පුළුල්ව මේක විකාශනය වෙනවා. පුතේ මොකද්ද මේ ගිණුම් කරන සමීකරණය කියලා අපි ඉගෙන ගන්න. හරි ඒක සමීකරණය කියන එක කතා කරන්න කලින් මම ඔයාලට පොඩි චිත්‍රයක් ඇඳලා යම් කාරණයක් සංකල්පයක් ඉස්සෙල්ලා ඔලුවට දාලා ඉන්න. හරි ඔයා මෙන්න මෙහෙම දෙයක් අහගන්නකො. දැන් අපි හිතමු මේ යම් ව්‍යාපාරයක් මේ පටන් ගන්නම මොහොත ගැන මම මේ කතා කරන්නේ. මේ ව්‍යාපාරය ආරම්භ කරන අවස්ථාව. දැන් ඔයා හිතන්න පුතේ ව්‍යාපාරයක් පටන් ගන්න හදනවා. ඒ ව්‍යාපාරයේ අයිතිකරු අපි හිතමු සිරිපාල. මේ සිරිපාල ව්‍යාපාරයට යොදවනවා මෙන්න මේ කියන වත්කම් ටික. එයා සතුව තියෙනවා රුපියල් ලක්ෂ 2ක් වටින ඉඩම ව්‍යාපාරයට එයා යොදවනවා. ඒ වගේම එයා ගාව තියෙනවා රුපියල් ලක්ෂ 3ක් වටින අපි හිතමු ඩී මොබට් එකක් නැත්තම් මෝටර රථයක් තියෙන මොකක් හරි. මෝටර රථය යොදවනවා. ඊළඟට මෙයා රුපියල් ලක්ෂ 2ක මුදල් යොදවන ව්‍යාපාරයට. දැන් මෙතන ඔක්කොම දාලා තිනවා පුතේ 2යි 5යි 7යි. රුපියල් ලක්ෂ 7ක් මොනවද මේ රුපියල් ලක්ෂ 7 අපි අඳුනගන්නේ? දැන් කලින් ඔයාට සාකච්ඡාවේදී තේරෙන්නේ නැති මේ අයිතිකරු ව්‍යාපාරයට යොදවපු සම්පත්. එහෙනම් මේකට අපි කියන්නේ මොනවද පුතේ? මේ තමයි හිමිකම. අයිතිකරු ව්‍යාපාරයට යොදපු සම්පත් අපි කියනවා මොනවද? හිමිකම් කියලා. ලක්ෂ 7ක් අයිතිකරු සතු සම්පත්. එතකොට මේ සම්පත් තුලින් ව්‍යාපාරයට එකතු වෙලා තියෙන මොනවද පුතේ මේ? මේ ඉඩම් මෝටර රථ මුදල් කියන්නේ මොනවද කියන්න බලන්න කවුරු හරි. පුතේ මේ ඉඩම් කියන්නේ ජංගම නොවන වත්කම. මෝටර රථ කියන්නේ ජංගම නොවන වත්කම. මුදල් කියන්නේ ජංගම වත්කම. එහෙනම් මේ තියෙන්නේ වත්කම් නේද තියෙන්නේ? ව්‍යාපාරයේ සතු වත්කම්. එතකොට ඔයාලට යම් දෙයක් මෙතන පැහැදිලි. දැන් වෙන මොනවත් ගනුදෙනු සිද්ධ වුන්නේ නැහැ කියලා හිතන්න පුතේ. කිසිදු ගනුදෙනුවක් සිද්ධ වුණේ නැහැ කියලා හිතන්න. එහෙනම් ව්‍යාපාරයේ ආරම්භක අවස්ථාවේදී මේ ව්‍යාපාර ආයතනයේට සම්පත් යොදවලා තියෙන අයිතිකරු විතරම නම් ව්‍යාපාරයේ සතු සමස්ත වත්කම් වල වටිනාකම ලක්ෂ 7 සමස්ත හිමිකමේ වටිනාකමට සමාන වෙලා නේද තියෙන පුතේ? ඔව්. එහෙනම් මේ වෙලාවේ වෙනත් කිසිම ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ නැත්තම් හිමිකම සමාන වෙලා තියෙනවා නේද? වත්කම් වලට වත්කමට සමාන වෙලා තියෙනවා. මෙතනින් තමයි ගිණුම් කරන සමීකරණය ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ වෙනත් බාහිර ගනුදෙනුවක් සිදු නොවි මේ අවස්ථාවේ නම් අපි ඉන්නේ මේ වෙලාවේ හිමිකම් වල එකතුව වත්කම් වල එකතුවට සමානයි. මේක තමයි ගිණුම් කරන සමීකරණයේ ආරම්භකම අවධිය මූලිකම අවස්ථාව මේක. හිමිකම් සමානයි වත්කම් වලට. ඇයි පුතේ? අයිතිකරු තමයි ව්‍යාපාරයේ තියෙන සියලු සම්පත් යොදවලා තියෙන්නේ. එහෙනම් අයිතිකරු යොදෙවුවා නම් අපි ඒවට කියනවා හිමිකම් කියලා. එතකොට මේ හිමිකම තුලින් නැත්තම් අයිතිකරු යොදවපු සම්පත් තුලින්
ව්‍යාපාරයේ තුල බිහි වෙච්ච වත්කම් වල සමස්ත වටිනාකම අනිවාර්යයෙන්ම අයිතිකරුගේ හිමිකමට සමානයි. මොකද මේ සියලු සම්පත් මේ විලාවේ යොදවලා තියෙන්නේ කවුද? අයිතිකරු. ඒ නිසා හිමිකම වත්කම් වලට සමානයි. ඒ කියන්නේ වත්කම් වල සමස්ත අයිතිය තියෙන කාටද? හිමිකරුට නැත්නම් අයිතිකරුට විතරයි. ඔන්න මේ කතාවට තව එක්කෙනෙක් මම සම්බන්ධ කරනවා. අපි හිතමු මෙහෙම යන ව්‍යාපාරයට අරුතින් රුපියල් ලක්ෂයක බැංකු ණයක් ගන්නවා. දැන් මොකද වෙන්නේ පුතේ? බැංකු ණය කියන්නේ මුදල් ලක්ෂයක් එකතු වෙනවා. අන්න මුදල් කියන වත්කමට රුපියල් ලක්ෂයක් එකතු වෙනවා. දැන් ව්‍යාපාරයේ සතු වත්කම් කීයක් වෙනවද? මෙතෙන්ද අලුතෙන් ලක්ෂයක් එකතු වෙනවනේ. ඇයි අලුතෙන් මුදලක් ආපු නිසා මුදල් කියන වත්කමට ලක්ෂයක් ආවනේ. එතකොට වත්කම් වල සමස්ත එකතුව කීයක් වෙනවද පුතේ? ලක්ෂ 8ක් වෙලා දැන්. ලක්ෂ 8යි. හැබැයි මේ ලක්ෂ 8න් හිමිකරු සතු නැත්තම් අයිතිකරු සතුව තියෙන්නේ ලක්ෂ කීයද දැනට? ලක්ෂ 7යි. එතකොට දැන් එහෙනම් තව ලක්ෂයක් වෙන කෙනෙකුට අයිති වෙනවා. අන්න වෙන කෙනෙකුට අයිති වෙන්නේ මොකද්ද මේ? අපි ගත්තේ මොකද්ද? බැංකු ණයක් ගත්තේ. එහෙනම් බැංකු ණය කියන්නේ මොකක් කියලාද අපි ඉගෙන ගත්තේ? දැන් මීට දැන් අපි කලින් සාකච්ඡාවේදී ඉගෙන ගත්තා මේක. බැංකු ණය කියන්නේ වගකීමක්. ජංගම නොවන වගකීමක්. එහෙනම් දැන් මේ මුළු වත්කම් වලින් ලක්ෂ 7ක් අයිතිකරුට අයිති වෙනවා වගේම ඉතිරි ලක්ෂය බාහිර පාර්ශවයකට අයිති වෙන්නේ බැංකු ණය. එහෙනම් ඒ බාහිර පාර්ශවයට අයිති දේවල් වලට අපි කියනවා මොනවද පුතේ? වගකීම් කියලා. එහෙනම් වත්කම් බිහි වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් අයිතිකරු යොදවන වත්කම් නැත්තම් සම්පත්. ඒවට අපි කියනවා හිමිකම් කියලා. අනිත් එක තමයි බාහිර පාර්ශවයන්ගෙන් ගත්ත සම්පත්. ඒවට අපි කියනවා වගකීම් කියලා. එහෙනම් ආයතනයේ සතු සමස්ත වත්කම් බිහිවන ක්‍රම දෙකයි. මොනවද පුතේ? එකක් හිමිකම අයිතිකරු යොදවපු වත්කම්, අනිත් එක වගකීම් බාහිර පාර්ශවයන් වෙතින් ලබා ගන්නා සම්පත්. ඒවට අපි කියනවා වගකීම්. එහෙනම් දැන් ඔයාට තේරෙන්න ඕන මෙන්න මේ වගේ සම්බන්ධතාවයක් මේ පද තුන අතර ගොඩනැගෙනවා. මෙන්න මේකට තමයි අපි කියන්නේ පුතේ මූලික ගිණුම් කරන සමීකරණය කියලා. එහෙනම් ගිණුම් කරන සමීකරණය විධිමත්ව අපි විකාශනය කළොත් මේ විදිහට දැන් මූලිකම අවධිය තමයි වත්කම් සමානයි හිමිකම් කියන කතාව. ඒ කොහොමද? වත්කම් හිමිකම් වලට සමාන උනේ කොහොමද පුතේ? අයිතිකරු විතරයි නම් සියලු සම්පත් යොදවලා තියෙන වත්කම් වල අගය අයිතිකරුට විතරයි අයිතිය තියෙන්නේ. බාහිර පාර්ශවයන්ගෙන් අපි සම්පත් ගත්තොත් බැංකු ණය, උකස් ණය, ඒ වගේම ණයට භාණ්ඩ ගැනීම ඒ තුලින් මොකද වෙන්නේ? බාහිර පාර්ශවයන්ට බැඳීමක් ඇති වෙනවා. එතකොට ව්‍යාපාරයේ සතු වත්කම් වල සමස්ත අයිතිය පාර්ශවයන් දෙකක් අතර බෙදලා යනවා. එකක් තමයි අයිතිකරුට, ඒ කියන්නේ අපි කියනවා හිමිකමට කොටසක් අයිති වෙනවා. අනිත් එක තමයි වගකීම්, ඒ කියන්නේ බාහිර පාර්ශවයන්ට කොටසක් අයිති වෙනවා. නේද? ඒ නිසා අපි කියනවා ව්‍යාපාරයක යම් නිශ්චිත දිනකට ව්‍යාපාරයේ සතු සමස්ත වත්කම් වල වටිනාකම එම ව්‍යාපාරයේ හිමිකම සහ වගකීම් වල එකතුවට මොකද වෙන්නේ පුතේ? අනිවාර්යෙන්ම සමාන විය යුතුයි. මේකට තමයි අපි කියන්නේ ගිණුම් කරන සමීකරණය කියලා. ඒතර ඔන්න මම ආයෙත් මුල ඉඳලා චූටි පැහැදිලි කිරීමක් කරන්නම්. අහුවෙච්ච නැති දරුවෙක් ඉන්නවා නම් අපි ගිණුම් කරන සමීකරණයෙන් පෙන්වුවේ පුතේ ව්‍යාපාරයක වත්කම් අපි කිසියම් නැත්තම් බාහිර පාර්ශවයක් සම්බන්ධ නොවෙනවා නම් මේ වත්කම් වලට අයිතිකරු විතරම නම් සියලුම සම්පත් ව්‍යාපාරයට යොදවලා තියෙන්නේ. එවැනි වෙලාවක ව්‍යාපාරයේ සතු සමස්ත වත්කම් වල වටිනාකම එම ව්‍යාපාරයේ හිමිකම් වලට අනිවාර්යෙන් සමාන විය යුතුයි.
ඊළඟ අධීරයේදී අපි කියලා දුන්නා බාහිර පාර්ශවයන් විසින් කිසියම් සම්පත් ප්‍රමාණයක් ව්‍යාපාරයට යෙදෙව්වොත් ව්‍යාපාරයේ තුල තියෙන සමස්ත වත්කම් වල වටිනාකම හිමිකම් සහ වගකීම් අතර බෙදිලා යනවා. ඒ නිසා අපි කියනවා වත්කම් වල සමස්ත එකතුව හිමිකම් හා වගකීම් වල එකතුවට සමානයි. මේකට තමයි කියන්නේ ගිණුම් කරන සමීකරණය කියලා. හරිනේ? right. දැන් මේක පුතේ ඕනම ව්‍යාපාරයක යම් නිශ්චිත දිනකට යම් නිශ්චිත අවස්ථාවකදී ගත්තාම මේ සම්බන්ධතාවයේ ඒ පරිදිම සිදු වෙනවාමයි. ඒ කියන්නේ සමස්ත වත්කම් වල වටිනාකම හිමිකම් සහ වගකීම් වල එකතුවට සමාන වෙනවාමයි. ඒක කුමන ව්‍යාපාරයක වුණත් අනිවාර්යෙන් සිදු විය යුතුයි. දැන් අපි මේ ඉගෙන ගන්න යන්නේ පුතේ මේ පාඩමේ තව කොටසකට යනවා අපි ටිකක් ව්‍යාප්ත කරනවා. මොකද්ද? මේ ගිණුම් කරන සමීකරණයට අපි ගනුදෙනු ගලපන්නේ කොහොමද? ව්‍යාපාර ආයතනයේ සිදුවන විවිධ ගනුදෙනු වල බලපෑම මේ ගිණුම් කරන සමීකරණයට ගලපන්නේ කොහොමද? අපි බලමු නිකන් සරලව හිතලා මේවා මම විධිමත්ව ලියන හැටි කියලා දෙන්නම්. ඒ එකක් දෙකක් ගනුදෙනු අපි හිතමු නිකන්. දැන් ඔයා හිතන්න එක ගනුදෙනුවක් මම කියනවා මෙහෙම. අයිතිකරු රුපියල් ලක්ෂ 2ක මුදලක් ව්‍යාපාරයට යොදවනවා. අපි හිතමු ජනවාරි 1 වෙනිදා අයිතිකරු රුපියල් ලක්ෂ 2ක් ව්‍යාපාරයට යොදවනවා. ප්‍රාග්ධනයේ ලෙස. තමයි පළවෙනි ගනුදෙනුව. දැන් ඒක බලපාන්නේ කොහොමද? දැන් අපි හිතන්න ඕන. රුපියල් ලක්ෂ 2ක් අයිතිකරු සල්ලි දානවා. දැන් ඔන්න මුදල් එනවා ව්‍යාපාරයට. මුදල් කියන්නේ මොනවද? ජංගම වත්කම්. එහෙනම් වත්කම් එකතු වෙනවා. ලක්ෂ 2ක්. මේ අයිතමේ මම පස්සේ නම් කරන්නම්. දැනට සරලව හිතමු. දැන් ඔන්න වත්කම් ආව ලක්ෂ 2ක්. හරි. දැන් මේ වත්කම් දැම්මේ කවුද? අයිතිකරු. මේ මුදල් දැම්මේ අයිතිකරු. එහෙනම් කාගේ අයිතියද වැඩි වෙන්නේ? අයිතිකරුගේ අයිතිය. ඒක නිරූපණය වෙන්නේ මොකෙන්ද? හිමිකම. එහෙනම් හිමිකම් වැඩි වෙනවා ලක්ෂ 2ක්. ධන මෙයාට බලපෑමක් වෙනවද? නැහැ. එයාට බලපෑමක් වෙන්නේ නැහැ. දැන් බලන්න මේ ගනුදෙනුව සටහන් කරලා අවසානයේදී ගිණුම් කරන සමීකරණයේ වෙනසක් වෙනවා. නේ? ඇයි මේ වත්කම් පැත්ත ලක්ෂ 2කින් වැඩි වෙනකොට මේ හිමිකම් දන වගකීමුත් ලක්ෂ 2කින් වැඩි වෙනවා. රහපව් මේ සම්බන්ධතාවය හැමම තියෙනවා. දැන් ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන් අපි හිතමු මේවට ආරම්භක වටිනාකමක් දාගෙන. එතකොට පුතේ ඔයාට හොඳට මේක තේරෙනවා. දැන් බලන්න මෙහෙමනම් තිබුණේ. මේ බලන්න. දැන් මේ ගනුදෙනුවේ ප්‍රතිඵලයක් විදිහට අහපව් අපි සමීකරණයේ පද අතර සම්බන්ධය බැලුවොත් දැන් වත්කම් වල එකතු ලක්ෂ 10යි. දැන් මෙතන හිමිකම ලක්ෂ 8ක් වෙලා වගකීම් ලක්ෂ 2ක් වෙලා. එතකොට ලක්ෂ 2යි ලක්ෂ 8යි ලක්ෂ 10යි. මේ පැත්තට ලක්ෂ 10යි. දැන් මේ ගනුදෙනුවේ බලපෑම නිසා මේ පද අතර තියෙන සම්බන්ධතාවයේ වෙනසක් වෙලා නැහැ. ඒක තමයි නිවැරදිව ගිණුම් නැත්තම් නිවැරදිව අපි ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට ගැලපීමෙන් පස්සේ මේ සිද්ධිය වෙන්න ඕන. මොකද්ද? මේ පද අතර සම්බන්ධතාවයට බලපෑමක් සිදු නොවී තියෙනවා. අපි තව ගනුදෙනුවක් ගමු. හරි. 1.3 රුපියල් 50000ක් නැත්තම් රුපියල් 20000ක බැංකු ණය ආපහු ගෙවනවා. එහෙනම් බැංකුවට ණය ආපහු ගෙවනවා. දැන් හිතන්නකො මොකද වෙන්නේ? රුපියල් 20000ක් මුදල් එළියට යනවා. මුදල් කියන්නේ වත්කම්. එහෙනම් වත්කම් 20000ක් අඩු වෙනවා. එහෙනම් අපි මෙතනින් 20000ක් අඩු කරනවා අපි. හරිනේ. දැන් සමානයි හිමිකමට බලපෑමක් තියෙනවද? නේ අයිතිකරුගේ සතු සම්පත් වලට බලපෑමක් නැහැ. වගකීම මොකද වෙන්නේ? බැංකු ණය ලක්ෂ 2ක් තිබ්බ ඒකෙන් 20000ක් ආපහු ගෙවුවා. ඒ කියන්නේ පුතේ බැංකු ණය 20000ක් අඩු වෙනවා. එහෙනම් 1,80,000ක් වෙනවා. මේ නැත්තම් මේක අඩු කිරීමක් විදිහට පෙන්නවුවොත් ඉස්සරලා ඔන්න මෙයා 20000ක් අඩු කරනවා. දැන් බලන්න මේ සුද්ධ බලපෑම නැත්තම් මේ ගනුදෙනුවේ බලපෑම නිසා ශේෂයන්ට මොකද්ද සුද්ධ වශයෙන් වෙලා තියෙන්නේ? දැන් මෙයා 20000කින් අඩු වෙන හින්දා මෙතන 9,80,000ක් වෙලා. මෙතන තියෙන 8 ලක්ෂයයි. නේ? මෙතන ධන
2,20,000ක් ගිහපම මෙතනත් 1,80,000ක් වෙනවා. දැන් බලන්න ආයෙත් මේ දෙක එකතු 9,80,000ක් වෙනවා. දැන් ඔයාලට තේරෙන්න ඕන මොකද්ද මම මේ කියන්න හදන්නේ? මේ ගිණුම් කරන සමීකරණයට කිසියම් ගනුදෙනුවක් ගැලපුවාට පස්සේ ගිණුම් කරන සමීකරණයේ පද අතර සම්බන්ධතාවයට බලපෑමක් වෙන්නේ නැහැ. බලපෑමක් සිදු නොවී තිබිය යුතුයි. හරිද? right. දැන් අපි විවිධ ස්වභාවයේ ගනුදෙනු නිවරදිව මේ ගිණුම් කරන සමීකරණයට ගැලපීම කොහොමද කරන්න කියන එකට අපි එක අභ්‍යාසයක් කරගෙන යමු. දැන් මම ඉස්සරලාම කරනවා ඊට පස්සේ ඔයාලට මම අභ්‍යාසයක් කරන්න දෙන්නම්. ඉස්සරලාම බලාගන්න මම මේ කියන ගාන අපි හදන්න ඕනේ. ඔයාලට මේ වීඩියෝ එක වාර ගණනාවක් බලන්න පුළුවන් හින්දා හිමීට නිවිහන හිල්ල ලියා ගන්න පුළුවන් පුතේ. ඒ නිසා ඔයා ඉස්සරලාම මම මේ කියන දේ අහගෙන ඉන්න. ඒකට බාධා වන විදිහට ඔයා ලිවීම කරන්න යන්න එපා. ඉස්සරලාම අහගෙන ඉන්න. ලියන්න ඔයාට ඕන තරම් වෙලාව තියෙනවා. හරි? right. අපි බලමු මේ ගනුදෙනු කොහොමද නිවැරදිවම ගලපන්නේ. හිතන්න මේ තියෙන වත්කම් මේ පැත්තේ තියෙනවා හිමිකම ධන මේ වගකීම් තියෙනවා. හරි මේ right. අපි හිතමු මෙතන ශේෂය කියලා තියෙනවා ජනවාරි 1 වෙනිදා 1 ශේෂය කියලා දීලා තියෙනවා. වත්කම් යටතේ තියෙනවා පුතේ අපි දැන් මුදල් කියලා වත්කමක් තියෙනවා. ධන ලී බඩු කියලා වත්කමක් තියෙනවා. ධන ණය ගැති කියලා වත්කමක් තියෙනවා. වත්කම් වර්ග 3ක් තියෙනවා. හිමිකම් ඉතින් එකයි තියෙන්නේ. හරි? ඒකට මම ඕනනම් හිමිකම කියලාම දාන්නම්. හැබැයි ධන වගකීම් අපි වර්ග දෙකක් තියෙනවා. බැංකු ණය තියෙනවා. ණය හිමියෝ තියෙනවා. ණය හිමියෝ. ඔය තමයි වගකීම් පැත්ත. මම මේ දෙක මෙහෙම ඉරකින් වෙන් කරන්නම්. එතකොට ඔයාලට ලේසි. ඕනනම් මේවට ඉරි ගහ ගන්න පුළුවන් ඔයාලට. හරි? විභාගෙටත් එහෙම ඉරි ගහගෙන හදන්න පුළුවන්. හරිද? right. දැන් මම මේ වගේ ආරම්භක ශේෂයන් ටික දාගන්නවා. හිතන්න මුදල් තිබ්බ ලක්ෂයක්. මුදල් ලක්ෂයක් තිබුණා. ලී බඩු තිබ්බ ලක්ෂ 2ක්. ලී බඩු ලක්ෂ 2යි. ණය ගැති තිබ්බා අපි හිතමු ලක්ෂ 3ක්. හරි. එතකොට වත්කම් පැත්ත එකතු ලක්ෂ 6ක් තියෙනවා. අපි හිතමු හිමිකම ලක්ෂ 4ක් තියෙනවා. හිමිකම ලක්ෂ 4යි. ධන බැංකු ණය ලක්ෂයයි. ණය හිමි කියන වගකීමත් ලක්ෂයක් තිබුණා. ඔහොම තමයි ශේෂයන් ටික තිබුණේ. දැන් අපි එකිනෙක ගනුදෙනුවා ලියා ගන්න ඕනේ. මම ගානක් පස්සේ දෙන්නම්. 1 2 අපිට කියනවා මෙහෙම. ඉස්සලා අහගෙන ඉන්න. රුපියල් ලක්ෂ 2ක ප්‍රාග්ධනයක් යෙදවීම. රුපියල් ලක්ෂ 2ක මුදලක් ප්‍රාග්ධනයේ ලෙස යෙදවීම. අපි හිතමු රුපියල් ලක්ෂ 2ක මුදලක් ප්‍රාග්ධනයේ විදිහට යොදවපුවාම කොහොමද බලපෑම් වෙන්නේ කියලා බලන්න. දැන් ලක්ෂ 2ක මුදලක් එනවනේ ව්‍යාපාරයට. මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒක අයිතිකර යොදවපු හින්දා හිමිකමේ ලක්ෂ 2ක් වැඩි වෙනවා. එහෙනම් අපි හිමිකම් වලට ලක්ෂ 2ක් එකතු කරන්න ඕන. හිමිකමට ලක්ෂ 2ක් එකතු වෙනවා. ඒ වගේම මුදල් කියන වත්කමට ලක්ෂ 2ක් අපි එකතු කරන්න ඕන. හරිද? ඔන්න ඔච්චරයි බලපෑම. වෙන මොනවත් අයිතම වලට බලපෑමක් වෙනවද පුතේ? නෑ. වෙනත් කිසිදු අයිතමයකට බලපෑමක් වෙන්නේ නෑ. එහෙනම් ඔයා මේක ගනුදෙනුවෙන් ගනුදෙනුව මම ශේෂ කරන්නේ නෑ. ශේෂ කරොත් ඉතින් මේ පැත්ත ලක්ෂ 3යි මේ පැත්තේ ලක්ෂ 6ක් වෙලා එතකොට ආයෙත් එකතුව ගත්තාම වත්කම් වල එකතුව මේ දෙක එකතුවට සමාන වෙනවා. අපි ගනුදෙනු කීපයක් ගලපලා බලමු ඒක එහෙම වෙනවද කියලා. දෙවෙනි ගනුදෙනුව මම 1.4 දානවා. පොඩ්ඩක් බලන්න අපි මොකද කරන්න කියලා. අපි හිතමු රුපියල් 20000ක මුදලක් බැංකු ණය ආපහු ගෙවනවා. එතකොට මුදල් අඩු වෙනවා 20000ක් නේ. මුදල් 20000ක් අඩු වෙනවා. බැංකු ණය කියන වගකීම අඩු වෙන්න ඕන 20000. එන බැංකු ණය කියන වගකීම 20000ක් අපි අඩු කරා. බැංකු ණය කියන වගකීම 20000ක් අඩු කරා. ඔන්න දෙවෙනි ගනුදෙනුවත් අවසానයි. අපි ගනුදෙනු පස්සේ තුලනය කිරීම කරමු. තව එක ගනුදෙනුවක් ගලපමු බලන්න.
අපි හිතමු 1.5 මේ සරල අවධිය දෙන්නේ. ඊට පස්සේ අපි බලමු එකිනෙක ටිකක් සංකීර්ණ සිද්ධි බලමු. 1.5 ණය ගැතියේ රුපියල් 50000ක මුදලක් ආපහු ගෙවනවා. එහෙම නැත්නම් ව්‍යාපාරයේ ණය ගැතියේ රුපියල් 50000ක මුදලක් ව්‍යාපාරයට ලබා දෙනවා. ඒතර ව්‍යාපාරයට සල්ලි එනවා 50000. මුදල් කියන වත්කම එකතු නැත්නම් වැඩි වෙනවා 50000ක් මුදල් වලට එකතු වෙනවා නේ. දැන් ඊළඟට බලපෑම් වෙන්නේ කාටද? පුතේ දැන් ණය ගැතියෙක්නේ රුපියල් 50000ක් දුන්නේ අපිට. ණය ගැතියේ හිටිය ලක්ෂ 3ක්. එයා 50000ක් ආපහු ගෙවුවාම එයාගේ ණය ගැතිභාවය කියන එක අඩු වෙනවා 50000කින්. අන්න බලන්න වෙච්ච දේ. එකම පැත්තේ බලපෑම වත්කම් පැත්තේ විතරයි. හැබැයි වත්කම් අඩු වුණා වත්කම් වැඩි වුණා. දැන් දෙන්නා කැපිලා ගියපුවාම බලපෑම ශූන්‍යයි. ඒකයි වෙලා තියෙන්නේ. දැන් මේ පැත්තට බලපෑමක් නැහැ. එහෙම හිතලා ගලපන්න එපා. අර පැත්තට බලපෑමක් නැහැ. එහෙනම් ඒ පැත්තට මොන හරි දානවා කියලා එහෙම නැහැ. හරියට ගණන් හදන්න ඕනේ. හරි තව එකක් ගමු අපි 1.10. 1.10 ව්‍යාපාරයේ ණය හිමියෙකුට රුපියල් 10000ක මුදලක් ගෙව්වා. දැන් ණය හිමියන්ට අපි සල්ලි දෙන්නනේ ඕනේ. ඒතර මුදල් ගෙව්වා කියන්නේ මුදල් එළියට යනවා. එහෙනම් මුදල් කියන වත්කම අඩු වෙනවා පුතා 10000ක් අඩු වෙනවා. මුදල් කියන වත්කම 10000ක් අඩු වෙනවා. ව්‍යාපාරයේ ණය හිමියෝට ආපහු ගෙව්වහම එයාගේ ණය හිමිභාවය 10000කින් පහළ යනවා. ඔන්න එතකොට ණය හිමි කියන වගකීම අඩු වෙනවා 10000. පැහැදිලිද? ඔන්න ඔය විදිහටයි ඒ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. තව එක ගනුදෙනුවක් අපි කතා කරලා අපි ශේෂ කරලා බලමු. ඔයාලට ඒක පෙන්වන්න ඕනේ ඉන්න. අපි හිතමු මෙහෙම අපි හිතමු අයිතිකරු රුපියල් 10000ක මුදලක් රැගෙන යනවා. ඒ කියන්නේ මොනවද? ගැනිලි. එහෙනම් ගැනිලි හින්දා ඔන්න ව්‍යාපාරයේ සතු මුදලක් එළියට යනවා රුපියල් 10000ක් යනවා එළියට. ඒතර මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 10000කින්. මේක ගැනිලි. ගැනිලි කියන්නේ මොකෙන්ද අඩු වෙන්න ඕනේ? හිමිකමෙන් අඩු වෙන්න ඕනේ. එහෙනම් අයිතිකරු සතු හිමිකම 10000කින් අඩු වෙනවා. අන්න හිමිකම් 10000කින් පහළ යනවා. දැන් ඔන්න ගනුදෙනු ටික අවසానයි. දැන් අපි බලමු මේ ගනුදෙනු ටික විතරයි නම් උනේ. දැන් ශේෂ කරලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. හරි බලන්න. දැන් වත්කම් පැත්තේ මුදල් වල ශේෂය වෙනම ගමු අපි. මෙතන ලක්ෂ 2ක් හේතුණා ලක්ෂ 3යි. 20000ක් අඩු වුණා 280000යි. ඊළඟට 280000ට 50000ක් වෙනවා 330000යි. 330000න් 10000ක් ගිහපුවාම 320000යි 310000යි. 310000ක් වෙනවා. හරිනේ? 20000යි 40000යි 10000යි ඔව් 310000ක් වෙනවා. මෙතන ලී බඩු වලට කිසිම බලපෑමක් නැහැ. ලක්ෂ 2මයි තියෙන්නේ. එයා එහෙමම ලියන්නේ. එයාට ගනුදෙනුවේ බලපෑමක් නැහැ. ණය ගැතියන්ගෙන් 50000ක් අඩු වෙනවා 250000ක් වෙලා. හරි? දැන් වත්කම් පැත්තේ සමස්ත එකතු අපි ගමු. කීයද එන්නේ? දැන් ලක්ෂ 2යි 3යි 4යි 450000යි 750000යි 760000යි 760000යි. හරි වත්කම් පැත්ත එකතුව 760000ක් වෙනවා. දැන් අපි බලමු හිමිකම් සහ වගකීම්. හිමිකමට මොකද වෙලා තියෙන්නේ? මෙතන ලක්ෂ 4ට ලක්ෂ 2යි ලක්ෂ 6යි. ඒකෙන් 10000ක් ගිහපුවාම 590000ක් වෙනවා. 590000. ධන මෙතන බැංකු ණයෙන් 20000ක් ගිහපුවාම 80000යි බැංකු ණය. මෙතන ලක්ෂයක් ණය හිමිය තිබ්බ 10000ක් ගිහපුවාම 90000ක් වෙනවා. එතකොට මෙතන කීයද? 70000යි 1,70,000යි 5,90,000යි කියන්නේ හරි 7,60,000ක් වෙනවා. එතකොට මේ බලන්නකෝ. මේ සම්බන්ධතාවය ඒ විදිහටම තියෙනවා. මොකද සම්බන්ධතාවය? වත්කම් පැත්තේ එකතුව හිමිකම් සහ වගකීම් වල එකතුවට පුතේ අනිවාර්යයෙන්ම සමාන වෙලයි තියෙන්නේ. එතකොට ගිණුම් කරන සමීකරණයට ගනුදෙනු ගලපුවා නැත්නම් ගැලපීමක් කළාට පස්සේ අවසාන ප්‍රතිඵලය ඒ ගිණුම් කරන සමීකරණයේ පද අතර තියෙන සම්බන්ධතාවයට කිසිම බලපෑමක් වෙන්න විදිහක් නැහැ.
නිවරදිව ඔයා මේ ගිණුම් කරන සමීකරණයට ගනුදෙනු ගලපලා තියෙනවා නම් මේ ගනුදෙනු වල නැත්තම් පද අතර තියෙන සම්බන්ධතාවයට කිසිම බලපෑමක් වෙලා තියෙන විදිහක් නැහැ. ඒ කියන්නේ වත්කම් වල සමස්ත එකතුව හිමිකම් සහ වගකීම් වල සමස්ත එකතුවට අනිවාර්යෙන්ම සමාන වෙලා තිබිය යුතුමයි. පැහැදිලිද පුතේ? ඕක තමයි ගිණුම් කරන සමීකරණයට ගනුදෙනු ගැලපීම කියලා අපි ඉගෙන ගන්න. හරි, මම මේ දක්වා ටික අහපව පොඩ්ඩක් සාරාංශ කරලා මම අභ්‍යාසයක් ඔයාලට දෙන්නම්. ඊළඟ දවසේ අපි ඒක සාකච්ඡා කරන්න අපිට පුළුවන්. හරි, අපි බලමු. මම මේ දක්වා ටික චුට්ටක් කියලා දෙන්නම් අහපව. පුතේ මම කතා කරගෙන ආවේ ගිණුම් කරන සමීකරණය ගැන. එතෙන්දි මම මූලික වශයෙන් ඔයාලට කියලා දුන්නා ගිණුම් කරන සමීකරණයේ ආරම්භක අවධිය වෙන්නේ මොකද්ද? ව්‍යාපාරයක් සතු වත්කම් වල වටිනාකම ඒ ව්‍යාපාරයේ හිමිකමට සමාන වෙනවා. බාහිර පාර්ශවයන් සම්පත් යොදවලා නැත්නම් සම්පූර්ණ වත්කම් වල අයිතිය කවුද සතු වෙන්නේ? අයිතිකරුට හිමි වෙනවා. මොකද අයිතිකරු විතර නම් සියලු සම්පත් යොදවලා තියෙන්නේ. හිමිකම් සහ වත්කම් වල වටිනාකම් එකිනෙකට සමාන විය යුතුයි. ඊළඟට බාහිර පාර්ශවයන්ගෙන් සම්පත් ලබා ගත්තාම ඒක ව්‍යාපාරයේ වගකීම් ගණයටපත් වෙනවා. ඒ හින්දා අලුතෙන් සම්පත් ව්‍යාපාරයට එනවා. ඒ වගේ අයිතිය බාහිර පාර්ශවයකට යනවා. ඒක අපි වගකීම් කියනවා. ඒ නිසා නිශ්චිත දිනකට ව්‍යාපාරයේ සතු වත්කම් වල වටිනාකම හිමිකම් සහ වගකීම් වල වටිනාකමට නැත්නම් එකතුවට සමාන විය යුතුයි. ඕක තමයි ගිණුම් කරන සමීකරණය මූලික ආරම්භය නැත්නම් ගිණුම් කරන සමීකරණය ගොඩනැගෙන ආකාරය. ඊළඟට මම කිව්වා මේ ව්‍යාපාර ආයතනයක් තුල සිදුවන ගනුදෙනු මේ ගිණුම් කරන සමීකරණයට ගලපන්නේ කොහොමද? ඒ ගැලපීමේ අවසාන ප්‍රතිඵලයක් විදිහට මේ ගිණුම් කරන සමීකරණයේ පද අතර තියෙන සම්බන්ධතාවයට කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ කියන එක අපි තහවුරු කරලා පෙන්නනවා. හරි, ඔයාට මේ ගාන හදපු විදිහට බලා ගන්න පුළුවන් ආපහු සැරයක්. මම දැන් ඔයාට අභ්‍යාසයක් දෙනවා. ඊළඟ ලෙසන් එකේදී මම ඔයාට ඒ අභ්‍යාසයේ පිළිතුරු සාකච්ඡා කරනවා. හරි, එහෙනම් හැමෝම මේ අභ්‍යාසය ලියා ගන්න බලන්න පුතේ. රයිට්, ලියා ගමු අපි. කමල්ගේ ව්‍යාපාරයේ 2020 ජනවාරි 1 දිනට 2020 ජනවාරි 1 දිනට පහත ශේෂයන් පැවතුණි. අපි පහලට ලියමු ඉස්සෙල්ලා. අතැති මුදල් ලක්ෂ 2යි. අතැති මුදල් ලක්ෂ 2යි. ගොඩනැගිලි ලක්ෂ 4යි. ගොඩනැගිලි ලක්ෂ 4යි. ණය ගැතියෝ ලක්ෂ 6යි. ණය ගැතියෝ ලක්ෂ 6යි. ප්‍රාග්ධනය නැත්නම් හිමිකම ලක්ෂ 8යි. බැංකු ණය ලක්ෂ 2යි. බැංකු ණය ලක්ෂ 2යි. ණය හිමියෝ ලක්ෂ 2යි. ණය හිමියෝ ලක්ෂ 2යි. පහත ගනුදෙනු සිදු වීය. පහලින් ලියන්න පහත ගනුදෙනු සිදු වීය. අපි 1 2 1 3 කියලා දින දාගෙන යන්න පිළිවෙලට. හරි, පළවෙනි ගනුදෙනු 1 1. අයිතිකරු රුපියල් ලක්ෂ 2ක්. අයිතිකරු රුපියල් ලක්ෂ 2ක් අමතර ප්‍රාග්ධනයේ ලෙස යෙදවීම. අමතර ප්‍රාග්ධනයේ ලෙස යෙදවීම. ඊළඟ එක දිනේ දාලා ලියන්න. ඊළඟ එක රුපියල් ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගැනීම. රුපියල් ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගැනීම. ඊළඟ එක
රුපියල් 20000ක මුදලක් රුපියල් 20000ක මුදලක් ණය හිමියන්ට ගෙවීම. රුපියල් 20000ක මුදලක් ණය හිමියන්ට ගෙවීම. ඊළඟ එක රුපියල් 30000ක මුදලක් ණයගැතියන්ගෙන් ලැබීම. රුපියල් 30000ක මුදලක් ණයගැතියන්ගෙන් ලැබීම. ඊළඟට රුපියල් 20000ක මුදලක් අයිතිකරු රැගෙන යාම. අයිතිකරු රැගෙන යාම. තව එකක් ලියමු අපි. රුපියල් 10000ක විදුලි ගාස්තු ගෙවීම. රුපියල් 10000ක විදුලි ගාස්තු ගෙවීම. සරල ගාණක් මම දුන්නේ ඔයා තාම චූටි දේවල් ඉගෙන ගත්ත නිසා අපි ඊළඟ දවසේ ලොකු ගණන් ටිකක් හදමු. හරි පහලින් ලියන්න. ඉහත ගනුදෙනු මූලික ගිණුම් කරන සමීකරණයට නැත්නම් ගිණුම් කරන සමීකරණයට ගලපා ශේෂයන් වල නැත්නම් ශේෂයන්හි බලපෑම පෙන්වන්න. කියන්නේ මේ අවසානට එකතු අරගෙන පෙන්වන්න ඕනේ. හරිද? right. එහෙනම් පුතේ අද දවසට මම හිතනවා ඔයාට ප්‍රමාණවත් ඒ කොටස් ටික. ඔයා මේ අභ්‍යාසය ඊළඟ දවසේදී අනිවාර්යෙන් කරගෙන ඔයාගේ ලෙසන් එකට සම්බන්ධ වෙන්න. මම මේ ගාන ඊළඟ දවසේ අහපව් හදනවා. එතකොට ඔයාට ඒකේ උත්තර ටික බලා ගන්න පුළුවන්. හරිනේ? right. එහෙනම් අද දවසට ප්‍රමාණවත් ඔයා වැඩ කරපු ප්‍රමාණය ගොඩාක් ලොකුවට ඉගෙන ගත්තාම අමතක වෙයි විශේෂ කාරණා. හැකි පමණින් ඔයාලගේ යාළුවන්ට ඔය වීඩියෝ එක බලන්න අවස්ථාව සලසන්න. ඒ වගේම තමයි Zoom lesson එකක් ඉදිරියේදී අහපව් කරනවා අපි. ඒ වගේම ඔයා ඔය link එක යාළුවන්ට දෙන්න නැත්නම් ෂෙයා කරන්න ඔයාලගේ ඉස්කෝලේ නොවුනට වෙනත් පන්තිවල හරි කොමර්ස් කරන ළමයිට මේ link එක දෙලා මේ පන්තියට සම්බන්ධ වෙන්න කියන්නේ. මොකද අපි පාඩමෙන් පාඩම මේ විදිහට 10 වසර සහ 11 වසර සියලු පාඩම් ගිණුම් කරන්නේ කොටස් ටික මේ විදිහට සාකච්ඡා කරගෙන යනවා. එහෙනම් පුතේ අද දවසට අපි ඔයාගෙන් සමුගන්නවා. එහෙනම් අපි ආයෙත් දවසක මේ වගේ ලෙසන් එකකින් හම්බ වෙමු. හරි. මොනවද ස්තුතියි බලන්න. දවසක්